සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ජාතක ප්‍රවෘත්තියක් මුල් කරගෙන අද දවසේත් උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සදහවත් පින්වතුන්ලාගේ මේ සූදානම. පින්වතුනේ, අද ඔබට අහන්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් නම කිව්වොත් හැමෝම වගේ දන්න ජාතක පුවතක්. ඒ වුණාට මේ ජාතක පුවත ඔබ මීට පෙර මේ විදිහට අර්ථ විස්තර කරගෙන අහලා නැහැ. ඒ නිසා නම කියූ පමණින් අයියෝ ඒ ජාතක කතාව අපි අහලා තියෙනවානේ කියලා මේට සවන් නොදී ඉන්න එපා. හොඳට මේ කාරණේ අහන්න. හේතුව මේ ජාතක ප්‍රවෘත්තියෙන් ජීවිතයට ගන්න වටින ආදර්ශයක් තියෙනවා. ඒ ආදර්ශය තමයි ආත්මලාභය විතරක් මුල් කරගෙන ජීවිතේ දියුණු වෙන්න හිතන්න එපා. ඒක තමයි ආදර්ශය. ආත්මලාභේ තමන්ගේ දියුණුව විතරක් හිතීම, තමන් ඉස්සරහට යන්න විතරක් හිතීම, අනිත් මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ. අනිත් මිනිස්සු මොන විදිහට රැවටුණත් කමක් නැහැ. අනිත් මිනිස්සුන්ට මොන ලෙඩ දුක හැදුනාත් කමක් නැහැ. අනිත් මිනිස්සුන්ට මොන නැස්පැත්තිය වුණත් කමක් නැහැ. මන් දියුණු වෙන්න ඕනා කියලා හිතන එකක් තියෙනව නේද මේ හිතවල? මමත් මගේ සමීපතම පිරිසත් දියුණු වෙන්න ඕන, අනිත් එවුන්ට මොනවා වුණත් කමක් නැහැ කියන හිතක් අපේ ජීවිතවල තියෙනවා. ලාමක හිතක්. ඒ ලාමක හිතෙන් යුක්තව දියුණු වෙන්න හිතනවා කියලා කියන්නේ ඒක ජීවිතේ හැබෑ දියුණුවක් නෙමෙයි. ඒ නිසා ආත්ම දියුණුව මුල් කරගෙන විතරක් දියුණු වෙන්න උත්සාහ කරන්න එපා. ආත්ම ලාභය මුල් කරගෙන විතරක් දියුණු වෙන්න උත්සාහ කරන්න එපා. ගුණධර්ම සහිතව දියුණු වෙන්න කියන එක තමයි මේ ජාතක කතාවෙන් ගන්න තියෙන මූලිකම ආදර්ශය. මොකද්ද ජාතක කතාව? සේරි වාණිජ ජාතකය. සේරි නම් වූ වෙලෙන්දාගේ කතාව. මේ කතා ප්‍රවෘත්තියෙන් ඔය ආදර්ශය අරගන්න පුළුවන්. ඒ වගේමයි අපගේ බුදුරජාණන් වහන්සේගේ පසුපසින් මහා බෝධිසත්වය අවදියේ ඉඳලාම පිටිපස්සෙන් ආවානේ දේවදත්තය. පලිගනිමින් ආනේ දේවදත්තගේ පලිගැනීමේ ආරම්භක සිද්ධිය සිද්ධ වෙන්නේ මේ සේරි වාණිජ ජාතක කතාව තුල. ඉතින් ඒ ප්‍රවෘත්තියත් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේමයි පින්වතුනේ, සේරි වාණිජ ජාතකයෙන් ගන්න තියෙන තව ආදර්ශයක් ලැබිච්චි මොහොත අහිමි වෙන්න දෙන්න එපා කියන එක. ලැබුණු අවස්ථාවක් තියෙනවනේ. බුද්ධ ශාසනය මුණ ගැහිලා ලෙඩක් දුකක් නැති මනුස්ස ජීවිතයක්, කියන එකක් තේරෙන මනුස්ස ජීවිතයක්,
අපි කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ කියා දෙන සත්පුරුෂයෝමන ගිහිලා මේක තමයි ලැබිච්ච අවස්ථාව. මේ අවස්ථාව මගහැරෙන්න දෙන්න එපා කියන එක මේ ජාතක ප්‍රවෘත්තියේ අන්තර්ගතයි. ඉතින් මෙහෙම අර්ථ ගොඩාක් තියෙන වටින ජාතක කතාවක් අද අපි ශ්‍රවණය කරන්නේ. මේ ජාතක කතාව මේ විදිහට විකාශනය කරන්න දායකත්වයෙන් දරනු ලබන්නේ නොම්බර 411 පිම්පාර යටියල් පතාන දකුණ හිඟුරක්ගොඩ යන ලිපිණේ පදිංචි පින්වත් කේ.ඒ. ශ්‍රියානී විජිතාංගනී මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලා බොහෝ පුණ්‍ය ප්‍රාර්ථනාවන් එක් කරගෙනයි අද ධර්ම දානය සිදු කරන්නේ. ඒ සුපින්නතුල්ලාගේ සියලු පුණ්‍ය ප්‍රාර්ථනා ඒ අයුරින්ම සඵල වේවා කියන අදහසින් අපි මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේට මේ ජාතක ප්‍රවෘත්තිය දේශනා කරන්නට පසුබිමක් යෙදුණා. ඒ පසුබිම යෙදුනේ පින්වතුනි මෙන්න මෙහෙම. ඒ කාලේ සවැත් නුවර එක තරුණෙක් නිතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ජේතවනාරාමයට එනවා. ජේතවනාරාමේ ධම් සභා මණ්ඩපේ භාග්‍යතුන් වහන්සේ දහම් දේශනකොට රහතුන් දහම් දේශනකොට ධර්ම කතිකයන් වහන්සේලා බණ කියනකොට මේ තරුණයා හරිය ආසාවෙන් අහගෙන හිටියා. හිතේ ශ්‍රද්ධාව වැඩුණා. කල්පනා කළා මං ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙන්න ඕන. බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ ස්වාමින් වහන්සේ බලවත්ව වීරියක් අරගත්තා. වීරිය අරගත්තාට බලාපොරොත්තු වෙන වේගයට මාර්ගඵල පසක් වුණේ නැහැ. බලාපොරොත්තු වෙන වේගයක් තියෙනවනේ මම මේ භාවනාව කරගෙන යනකොට අසවල් මාසෙ වෙනකොට මට ධ්‍යාන උපදී. දැන් එහෙම හිතනවනේ ගොඩක් අය බණ භාවනා කරනකොට ධර්ම ඉගෙන ගන්නකොට අහවල් කාලෙ වෙද්දි මට සෝවාන් වෙන්න පුළුවන් වෙයි. අහවල් කාලෙ වෙද්දි මට මේ මාර්ගඵල ලැබෙයි. අසවල් කාලේ වෙනකොට මට ධ්‍යාන උපදී. ඔහොම හිතනවානේ බොහෝ දෙනෙක්. වැරදි හිතන පිළිවෙල. මේ ස්වාමීන් වහන්සේටත් එහෙම හිතුණා. මං මේ අවදිය වෙනකොට මේ දියුණුව කරා යනවා. මම නම් මේක කොහොම හරි කරගන්නවා කියලා හිතලා වීරිය කළා. වීරිය කළාට මොකද පින්වතුනි? මේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන වේගෙට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එතකොට හටගත්ත කලකිරීමක්. වැඩක් නෑ මේ ධර්මයේ හැසිරෙලා මට පින්නේ. මං වාසනාවන්තයෙක් නෙවෙයි මං මහ කාලකන්ණියෙක්. ඒ නිසා මම මේ ධර්මයේ හැසිරෙන්න ගන්න වෑයමින් ඇති වැඩක් නෑ. ඕන් ඔය මහාන වෙච්ච එකේ මොනවා හරි කරගෙන ඉන්නවා කියලා හිතුවා. හිතලා දැන් ස්වාමීන් වහන්සේගේ වීරිය කිරීමක් නෑ. ඔහේ කතාව දාගෙන ඉන්නවා. හිනහා වෙවි ඉන්නවා. විහිළු තහළු කර කර ඉන්නවා. බණ භාවනාවක් කරගන්න කිසි උනන්දුවක් නැහැ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න කිසි උනන්දුවක් නැහැ. වෙනදා වගේ ආසාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නෙත් නැහැ. මේ ස්වාමීන් වහන්සේ දෙස අනික් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ අවධානය යොමු වුණා. කතා කළා. ආයස්මතුනි මොකෝ මේ? ඉස්සර ඔබ හරි වීරියවන්තයා. දැන් මොකෝ මේ කම්මැලි වෙලා? ඉස්සර ආසාවේ බණ අහනවා මොකෝ දැන් මේ උනන්දුව නැත්තේ? ඉස්සර නිතර ගුණවත් සංඝයාව ඇසුරු කරනවා දැන් මොකෝ එහෙම නැත්තේ? එතකොට කිව්වා ස්වාමීනි මට හිතෙනවා මට පිනමදි කියලා. මට මේක කරගන්න බෑ කියලායි මට හිතෙන්නේ. මං උත්සාහ කළා කිව්වා. එතකොට මේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවට අනුකම්පා කළා. භාග්‍යතුන් වහන්සේ ළඟට මේ භික්ෂුව කැඳවාගෙන ගියා. එතකොට භික්ෂුවගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා හැබැයිද භික්ෂුව දැන් ධර්මයේ හැසිරෙන්න කලින් තිබ්බ උනන්දුව නැහැ කියලා කියන්නේ? කොටින්ම වතපිළිවෙත කරන්නත් කිසි උනන්දුවක් නැහැ කියන්නේ? නිකන් නින්දේ කල් ගෙවනවා කියලා කියන්නේ? පිරිසත් එක්ක එකට වැටිලා ඔහේ කතා කර විහිළුවෙන් ඉන්නවා කියලා කියන්නේ හැබැයිද? බුදුරජාණන් වහන්සේ එහෙම අහනකොට භික්ෂුව ළඟ තිබ්බ ලස්සන ගුණයක්. මොකක්ද ඒ ගුණේ? සත්‍යවාදී. ඇත්ත කතා කරනවා. ඇත්ත පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ එහෙම අහනකොට කිව්වේ නෑ හාපෝ ස්වාමීනි මං එහෙම කළේ නෑ. කවුද ඔය බොරු කිව්වේ? කිව්වේ නෑ. ඇත්ත කිව්වා. අනේ ස්වාමීනි එහෙමයි.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඉස්සර එක්තරා කදාවලලු වෙලෙන්දෙක් හිටියා. ඒ වෙලෙන්දා කදාවලලු විකුණලා තමයි ජීවත් වෙන්නේ. භික්ෂුව දන්නවද දවසක් ඔය කදාවලලු වෙලෙන්දා වෙළඳාමේ යනකොට කහවණු ලක්ෂයක් වටින රන් තැටියක් හම්බ වුණා. ඒ රන් තැටිය හම්බ වෙච්ච වෙලාවේ හොඳට ඒ රන් තැටිය ගන්න පුළුවන්කම තියෙද්දි මේ වෙලෙන්දා රන් තැටිය අත්හැරියා. භික්ෂුව දන්නවද? ඒ රන් තැටිය ලැබිච්ච මොහොතේ ගත්තේ නැති නිසා ඔහුට රන් තැටිය අහිමි වුණා. රන් තැටියකටත් භික්ෂුව එහෙම වුණා නම් ලැබිච්ච අවස්ථාවේ ගත්තේ නැති නිසා රන් තැටියත් අහිමි වී ගියා නම් භික්ෂුව මේ මනුස්ස ජීවිතේ භික්ෂුවට බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙනවා. මේ මනුස්ස ජීවිතේ බණ අහන්න ලැබිලා තියෙනවා. මේ මනුස්ස ජීවිතේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් නිරෝගී ශරීරයක් ලැබිලා තියෙනවා. භික්ෂුව රන් තැටිය වගේද බුද්ධ ශාසනය කිව්වා. එතකොට මේ භික්ෂුවගේ හිතේ මහා සංවේගයක් හටගත්තා. අනිත් භික්ෂුන් වහන්සේලාට ආසාවක් උපන්නා. අනේ අපිටත් ඒ රන් තැටියේ කතාව අසන්න තිබෙනවා නම් කොච්චර හොඳයිද? ආනේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සේරි වාණිජය කියන ජාතක ප්‍රවෘත්තිය දේශනා කළේ. භික්ෂුන් වහන්සේලා ආරාධනා කරනකොට බුදුරජාණන් වහන්සේ සේරි වාණිජ ජාතකයේ දේශනා කිරීම ආරම්භ කළා. පින්වතුනි මේ සේරි වාණිජ ජාතක කතාව ගැන මූලිකව දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් හිතන්නේ බුදුරජාණන් වහන්සේ සංසාර ගමනේ පාරමී පුරාගෙන එනකොට සාරාසංඛ්‍යයේ කල්පලක්ෂ වාරයක් පෙරම් පුරද්දී දේවදත්තයත් සාරාසංඛ්‍යයේ කල්පලක්ෂ වාරයක් පුරාවට බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් පලිගනිමින් ආවා කියලානේ. මේක අසත්‍යයක්. ඇත්තටම මේ සේරි වාණිජ ජාතක ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නේ මීට කල්ප 5කට පෙර. මීට කල්ප 5කට කලින් තමයි සේරි වාණිජ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතනින් එහාට තමයි දේවදත්තයා පලිගන්න පටන් ගන්නෙ. එහෙනම් මේ කල්ප 5ක් වගේ බොහොම කෙටි කාලයක් තමයි දේවදත්තයාගේ පලිගැනීමේ සිද්ධිය මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ වුණේ. ඒ නිසා ඒක බොහොම හොඳට පැහැදිලි කරගන්න ඕන එකක්. නැත්තම් බොහෝ දෙනෙක් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ පින්පුරාගෙන සාරාසංඛ්‍යයේ කල්පලක්ෂ වාරයක් මේ පිරූපින් ඇතුව එනකොට දේවදත්තයා බෝධිසත්වයන්ට කරදර කර කර කොහොමද පස්සේ ආවේ? එහෙම හිතනවනේ. ඒක නෙවෙයි සිද්ධ වෙච්ච දේ. මහා බෝධිසත්වයෝ සුවසේ පාරමී ධර්මයන් පුරාගෙන පැමිණෙනකොට අවසාන කල්ප 5 ඇතුලේ දේවදත්තයව හම්බුනේ. ඒ හම්බෙච්ච සිද්ධිය තමයි මේක. මේට කල්ප 5කට පෙර අපේ මහා බෝධිසත්වයෝ සේරීව කියන රටේ කදාවලලු වෙලෙන්දෙක් වෙලා හිටියා. ඒ රටේම හිටියා සේරී කියලා තවත් කදාවලලු වෙලෙන්දෙක්. බෝධිසත්වයොත් කදාවලලු වෙලෙන්දෙක්. ඒ රටේම වාසය කළා තවත් සේරී කියලා කදාවලලු වෙලෙන්දෙක්. හැබැයි මේ සේරී කියන කදාවලලු වෙලෙන්දා බෝධිසත්වයන්ට වඩා ගොඩාක් වෙනස්. මේ වෙලෙන්දා හරීම ආත්මාර්ථකාමියා. ආත්මාර්ථකාමියා කියලා කිව්වේ ආත්මලාභයට විතරයි වැඩ. තමන් දියුණු වෙන්න විතරයි කල්පනා කරන්නේ. අනිත් මිනිස්සයාට කකුල් මාට්ටුව දාලා පෙරලා වට්ටලා හරි තමනුයි දියුණු වෙන්න බලන්නේ. බලන්න එහෙම ඒවා කොච්චර තියෙනවද? වෙලෙන්දෝ අතරේ තරඟය කියන එක. සමහරලාවට හදිහුණියම් පවා කරනවා අනිත් වෙනෙන්දා සම්පූර්ණයෙන්ම නැති බංගස්ථාන වෙන්න. එහෙම කරලා දියුණු වෙන්න හිතනවා. තව මිනිස්සුෙකුට මහා ගිනි ගෙඩියක් දීලා දියුණු වෙන්න හිතනවා. අදටත් නේද? කොච්චරනම් තියනවද? කොච්චරනම් තියනවද? එකට ඉගෙන ගන්න දරුවෝ තමන්ට දක්ෂ ගුරුවරයෙක් හම්බ වුණොත් එහෙම ඒ ගුරුවරයා ගැන තමන්ගේ ළඟම යාළුවට කියන්නේ. ඒ සර්ගේ ඉගැන්වීම නම් හරි හොඳයි කියලා කියන්නේ. ඇයි? ඊරිසියයි.
මගේ යාළුවත් ඒ සර්ගේ ඉගෙන ගත්තොත් මාවත් පරද්දන් යයි. ආත්ම ලාභය. සමහරවිට දෙමව්පියොත් ඒවාටම දරුවන්ට උල්පන්දම් දෙනවා. ඌ කියන්න එපා. ඔයා ඉගෙන ගන්න. බලන්න පින්වතුනි කොච්චර පරිහානියක්ද අපි දියුණුයි කියලා අපි කොච්චර කියව ගත්තත් මානසික මට්ටම් පිරිහිලා නම් මිනිස්සෙක් දියුණු වෙන්නේ නැහැ. එක ආයතනයේ සේවා කටයුතු කරන කෙනා තමන්ගේ සමීපතම සේවකයාට ওই විදිහට කැපිල්ල දානවනේ. ආත්මලාභයට වැඩ කරන නිසා. තමන්ගේ දියුණුව විතරයි වැදගත්. කවදාවත් ඒ ලාමක ගතිය ජීවිතයට ලං කරගන්න එපා. මේ සේරී කියන වෙලෙන්දා ආත්මාර්ථකාමියෙක් ඊළඟට හරි කපටි ලෝභකමින් යුක්තයි. ඔය දෙන්නා නීලවාහිනී කියන ගංගාවෙන් ඈතර වෙලා අන්දපුර කියන නගරයක වෙළඳාම් කළා. එහි වෙළඳාම් කරද්දී පින්වතුනේ දෙන්නා මේ මෙහෙම කතිකාවතකට ආවා. තමන්ගේ කියලා එක එක දවසට නගරේ වීදි බෙදාගත්තා. මේ වීදිය අද යන්නේ මම. මේ විදිය අද යන්නේ ඔහි. මේ වීදිය මම මේ දවසට වෙන් කරගන්නවා. ඔහොම බෙදාගත්තා. දැන් එතකොට සාමාන්‍යයෙන් කතිකා කරගත්ත වීදියේ එක වෙලෙන්දෙක් සුවසේ වෙළඳාම් කරගත්තාට පස්සේ කාල වේලා තියෙනවා නම් විතරක් අනිත් වෙලෙන්දා ඒ වීදියට යනවා. මුලින්ම යන්න දෙන්නේ කතිකා කරගත්ත වෙලෙන්දාට. ඔහොම වෙළඳාම් කටයුතු සිද්ධ කරගෙන ගියා. දවසක් සේරි වෙලෙන්දා එක්තරා වීදියක වෙළඳාම යනවා. ඒ වීදියේ පින්වතුනේ පරණ සිටු නිවසක් තිබුණා. ওই පරණ වලව් තියෙන්නේ දැන්. දැන් අපිට දකින්න ලැබෙනව නේද සමහර නගරවලට ගියාම පරණ වලව්. ජරා වාස වෙලා ලොකු ගෙවල් දිරලා ගිහිල්ලා. දැන් එහෙම දියුණුවක් නැහැ, බැබලීමක් නැහැ. ඔහේ පරණ වෙලා ගියපු ඒ වුණාට මහා සද්දන්ත වලව්. අදට නේද මේ වගේ. දැන් ධන සම්පත් නැති පරණ වෙලා ගියපු මහා සිටු නිවසක් තියෙන සිටු පරම්පරාවක දුප්පත් සිටු පවුලක්. ඒගොල්ලෝ අනුපිළිවෙලින් ධනහානි සිද්ධ වෙලා දැන් දුප්පත් වෙලා. දැන් ඉතින් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ සිටු නිවසේ හිටියා මිත්තණියකුයි චූටි දුවෙකුයි. දැන් කදාවලලු වෙලෙන්දා කදාවලලු කියලා කෑ ගසා එනවා. වලලු වෙලඳාමේ. ඒ වෙලඳාමේ එනකොට අර චූටි දුවට මේ සද්ද ඇහුණා. එයා ඉතින් S2 ලොකු කරලා අර කදාවලලු වෙලඳා දිහා බලාගෙන හිටියා. ලස්සන වලලු රතු පාට, නිල් පාට, නොයෙක් පාට බැබලිනවා. ආසාවේ බෑ මේ චූටි දුවට. ඉතින් මෙයා ආච්චි අම්මා ළඟට ගිහිල්ලා අනේ මගේ මිත්තණියනේ ආන්න අර කදාවලලු කාර්යය එනවා. අනේ මටත් ලස්සන කදාවලල්ලක් අරන් දෙන්නකෝ කියලා ආච්චි අම්මට ඇවිටිලි කරන්න ගත්තා. දැන් ආච්චි අම්මට කරගන්න දෙයක් නැහැ. එතකොට ආච්චි අම්මා කියනවා අනේ මගේ කෙල්ලේ හරි ගණන් නොවේ ඕවා. අපිට ඕවා ගන්න සල්ලි කොහෙන්ද මගේ දුවේ? ඒ නිසා අපි පස්සේ සල්ලි තියෙන කාලෙක වලලු ගම කිව්වා. ඒ වුණාට ඉතින් මිනිපිරීට හරි දුකයි. පුංචි ළමයින්ට ආසා කරන එක කරන් දුන්නේ නැතුවම දුක හිතෙනවනේ. මූණ අකුල ගත්තා. හොඳටම දුකටපත් වුණා. දුකටපත් වෙලා ආච්චි අම්මා ළඟට ගිහිල්ලා මෙයා කියනවා කතාවක්. ආච්චි අම්මේ අපේ සිටු මන්දිරේ පරණ බඩු තලේ පොඩි තැටියක් තිබිලා මට හම්බ වුණා. අපි ඒ තැටිය මේ වෙලෙන්දාට දීලා ඒ තැටියට හරියන්න එක වලල්ලක් හරි ඉල්ල ගමුකෝ. එතකොට ආච්චි අම්මා කිව්වා කෝ ගෙනින් ඒ තැටිය කිව්වා. එතකොට මේ පොඩි දුව දුවගෙන ගිහිල්ලා අර තැටිය අරන් එනවා. මේ මිත්තණීටත් අර දරුවා අඬන එකට දුකේ බැරුව වෙලෙන්දාට කතා කළා. දැන් මේ වෙලෙන්දා කවුද? සේරි වෙලෙන්දා ආත්මාර්ථකාමියා.
ආත්ම ලාභය මුල් කරගෙන විතරක් වැඩ කරන කෙනා. අහිංසක ආච්චියම්ම කෙනෙක් අහිංසක දුවක් ළඟ තියාගෙන කතා කරනකොට මේ සේරි වෙලෙන්දා එතෙන් එනවා. අර ආච්චියම්ම කියනවා අනේ මගේ පුතේ මේ මගේ කෙලීගෙන් බේරිල්ලක් නැහැ වලල්ලක් ඉල්ලලා අඬනවා. ඒ නිසා මේ පරණ තැටියක් තමයි මට තියෙන්නේ. මහ වටින වස්තුවක් නෙමෙයි. ඕක අපේ පරම්පරාවෙන් ආපු එකක්. ඒ හින්දා ඔබ තරහ නැතුව ඕන් ඔය තැටිය අරගෙන තැටිය තියාගෙන මේ කෙල්ලගේ හිත සතුට වෙන්න වලල්ලක් දෙකක් දීලා ඵලයන්කෝ කිව්වා. එතකොට මේ සේරි වෙලෙන්දා ඉතින් ආඩම්බරෙන් උජාරුවෙන් ඇයි මේ මිනිස්සු දුප්පත්නේ? ආඩම්බරෙන් උජාරුවෙන් මේ තැටිය අරගත්තා. මනුස්සයන්ගේ දුප්පත්කමින් ආත්මාර්ථකාමී මිනිස්සු ප්‍රයෝජන ගන්නවනේ. මනුස්සයන්ට තියෙන අහිංසකකම දුප්පත්කම කියන එක ඒ මනුස්සයව පෙලන්න අවියක් කරගන්නවනේ. ආත්මාර්ථකාමී මිනිස්සු. දැන් බලන්න ආහාර පාන වලට වසවිස කලවම් කරගන්නවා. වසවිස කලවම් කරලා ආහාර පාන විකුණනවා. කන මනුස්සයට මොන වුණත් කමක් නැහැ. ආහාර පාන වලට යම් ප්‍රමිතියක් තියෙනවා නම් හොර ප්‍රමිති සහතික ගහලා විකුණනවා. කන මනුස්සයට මොන ලෙඩේ හැදුනක් කමන්නේ නැහැ. Tamanට සල්ලි හම්බ වෙනවා නම් එච්චරයි. එහෙම නැද්ද වර්තමානයේ වුණත්? මනුස්සයන්ගේ අහිංසකකම, මනුස්සයන්ගේ අසරණකම ඒකම Tamanගේ දියුණුවට පාවිච්චි කරන ආත්මාර්ථකාමී ගුණධර්ම නැති මිනිස්සු අදට නැද්ද? එහෙම සමාජයක්. ඒ සමාජය ඇතුලේ පිංගතුනේ අපිට අපේ හදවත් වලට ගන්න පුළුවන් නම් කවදාවත් මං මගේ ලාභයට විතරක් කටයුතු කරන්න හොඳ නෑ. මං ආත්මාර්ථකාමී නොවි ජීවත් වෙන්න ඕන. මගේ දියුණුව මං තව කෙනෙක්ව පාගගෙන ඇති කරගන්නේ. ඒ වගේ හිතුවිලි මේ හදවතේ ඇති කරගන්න මේ සමාජ ක්‍රමේ යන තාලෙත් එක්ක පිංගතුනේ අපිට එතෙන්ට යන්න දුෂ්කරයි. සමාජයේ තියෙන්නේ සහතිකේ දෙන්නේ තව මිනිස්සෙක්ව පරද්දලා දිව්වමනේ. අපේ තරග සහතික කියලා දෙන්නේ තව මිනිස්සෙක්ව පරද්දලා දුවනවා. ඒ දිවීමට තමයි සහතිකේ දෙන්නේ. දුවන ගමන් දුවන මිනිස්යාව තල්ලු කරලා කකුල් මාට්ටුව දාලාද දින්නේ කියන එක අදාළ නැහැ. ගුණධර්ම සහිත වීම සම්බන්ධයෙන් සහතික ලබා දීමක් නේ. දෙමව්පියන්ට සත්කාර සම්මාන කරන දරුවාට සහතික දෙන්නේ. වැඩිහිටියන්ට ගරු සත්කාර කරන දරුවාට සහතික දෙන්නේ. එහෙම නේද සමාජ ක්‍රමයේ හැදිලා තියෙන්නේ. ගුණයකට ලොකු තැනක් නැහැ. සමාජයේ ගුණයකට ලොකු තැනක් නැති වුණාට කමක් නැහැ. තමන්ගේ ජීවිතේ ගුණධර්ම වලට තැන දෙන්න. තමන්ගේ හදවතින් ගුණධර්ම වලට තැන දෙන්න. ගුණධර්ම සහිත ජීවිතේ සුන්දරයි. මිනිස්සෙක් විදිහට ගත කරලා මැරෙනකොට ගුණධර්ම සහිතව මැරෙන්න තියෙනවා නම් ඒකට ආස කරන්න. ගුණවත් මිනිහෙක් විදිහට මම මැරෙනවා කියලා. දැන් බලන්න මේ සේරී කියන වෙලෙන්දා කරපු වැඩේ. මේ සේරී වෙලෙන්දා අර පරණ තැටි අරගෙන පොඩ්ඩක් හූරලා බැලුවා. හූරලා බලද්දී මොහුට හොඳට අඳුන ගන්න පුළුවන් වුණා මේ සනිකරම ඝන රන් තැටියක්. ඝන රන් තැටියක් මේ තියෙන්නේ. මේකේ වටිනාකමට සෑහෙන මේ බඩු මුට්ටුවක් තමන් ළඟ නැහැ. මේ ඔක්කොම සම්පත් ටික දුන්නත් මේ ඔක්කොම වලලු ටික ආදිය දුන්නත් මේ තැටියේ මිලත් එක්ක පාහන්නවත් බෑ. මේක කහවණු ලක්ෂයක් විතර වටින තැටියක්. හොඳට තේරුණා. තේරුණාට මේ මිනිස්යාට ආවානේ ලාමක හිතක්. මේ මිනිස්යා මේක නොතේරුණා වගේ තැටිය විසික් කළා. උඹලාගේ තැටිය උඹලාම තියාගෙන ඉන්න. මේ වගේ කබල් තැටියකට පුළුවන්ද මේ වලලු දෙන්න? මං යනවා යන්න කියලා අර මිත්තනියටත් බැනගෙන දුවටත් ගස්සගෙන සේරි වෙලෙන්ද ගියා. ඉතින් මේ දුව අඬන්න ගත්තා. මිත්තනිය දැන් දුවව සනසනවා.
සේරි වෙලෙන්දා ගියා. දැන් මේ වෙලෙන්දාගේ යටි අරමුණක් තියෙනවා. මං ආයේ රවුම ගිහිල්ලා එන ගමන් මේ ගෙදෙට්ට එනවා. මේ ගෙදෙට්ට පැමිණිලා කෝය තැටිය ගනිල්ලා මම වලල්ලක් දෙකක් දෙන්නම්. පවු නෙමේ පොඩි එකී කියලා මේ තැටි අරන් යන්නම් කියලා. කූට උපායක්. දැන් මොහුට කල්පනාවක්වත් නැහැ අර වෙලෙන්දා මේ පාරේ එයි කියලා. මොකද මොහුගේ වීදිය නෙමේ. අනිත් වෙලෙන්දා බෝධිසත්ව වෙලෙන්දා ඒ වෙලෙන්දාගේ නම කච්චපුට. මේ කච්චපුට කියන මේ වෙලෙන්දා තමන්ගේ වීදියේ වෙලඳාන් ටික අවසන් කරලා සේරි වෙලෙන්දාගේ වීදියේ චුට්ටක් යන්නම් කියලා ආවා. දැන් මේ එනකොට අර පොඩි දරුවා අඬනවා. මිත්තනී දරුවාව සනසවන්න උත්සාහ කරනවා. ආයෙ එනවා කදා වලලු කියලා හඬ. එතකොට මේ චූටි දුව පාරට දුවගෙන ගියා. ඇස් දෙක ලොකු කරගෙන අර වලලු දිහා බලන් හිටියා. ඒ වෙලෙන්දා හරි ප්‍රියමනාපයි. මේ දුවට හිතුණා මේ වෙලෙන්දා නම් මට වලල්ලක් දෙයි කියලා. ආයෙ මිත්තනී ළඟට දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා මිත්තනීට ඇවිටිලි කරන්න පටන් ගත්තා. අනේ මිත්තනී අපි මේ වෙලෙන්දාගෙන්වත් අහමුකෝ කියලා. එතකොට මිත්තනී කිව්වා ඔය වෙලෙන්දෝ ඔක්කොම එකයි මගේ දුවේ. වැඩක් නෑ ඇහුවට. නමුත් දැන් මේ දුවගෙන් බේරෙන්න නෑ මිත්තනීගෙන් අදිනවා. ආයෙමත් ඇටි අරගෙන ගිහිල්ලා බෝධිසත්ව වෙලෙන්දාගේ අතට දුන්නා. අතට දීපුවම බෝධිසත්ව වෙලෙන්දාත් හූරලා බැලුවා. හූරලා බලද්දී මේක තනිකරම ඝන රන් තැටියක් කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්ත ගමන් අර මිත්තනිට කියනවා අනේ අම්මේ මේක සම්පූර්ණ රන් තැටියක් නේ. මේ රන් තැටියේ වටිනාකමත් එක්ක සෑහෙන බඩු මුට්ටු මගේ ළඟ නෑ වෙලඳාම් කරන්නවත්. මේ රන් තැටිය මිල කරොත් එහෙම මේක කහවණු ලක්ෂයක්වත් වටීවි. මෙහෙම කිව්වා. එහෙම කියනකොට අර අම්මාගේ හිත හරියට පැහැදුනා. ඒ අම්මා කිව්වා පුතේ ඕක රත්තරන් වෙන්න ඇත්තේ උඹේ පිනටයි. බලන්න වින්වතුනි ಗುಣධර්මات එක්ක දියුණු වෙන්න යනකොට ඒක ජීවිතේට ආශිර්වාදයක් වෙන හැටි. ಗುಣධර්ම සහිතව මිනිස්සෙක් දියුණු වෙන්න උත්සාහ කරනවා නම් හොරකම් නැතුව වංචාවල් නැතුව මේ හොඳ බඩුය කියලා බාල බඩු විකුණන්නේ නැතුව මිනිස්සෙක් යහපත් විදිහට දියුණු වෙන්න උත්සාහ කරනවා නම් තව මිනිස්සෙකුට එළවලුවක් විකුණනවා නම් ඒ එළවලුව පිරිසිදු කරලා වසවිස නැතුව විකුණනවා නම් ඒ මනුස්සයට ඒක ආශිර්වාදයක්. ආත්මලාභයේ මුල් කරගෙන කටයුතු කරන්නේ නැත්නම් ඒක ජීවිතේට ආශිර්වාදයක්. ඔබ යම් ආයතනයක සේවා කටයුතු කරනකොට මේක හිතට අරගෙන වැඩ කරන්න. තමන්ට ජීවිකාව විදිහට ලැබිච්ච රස්සාව ආත්මලාභයේ විතරක් මුල් කරගෙන කරන්න එපා. ආයතනයේ දියුණුව ගැන හිතන්න. මං හොඳට වැඩ කරොත් මේ මට සේවා කටයුතු දීපු ආයතනේ දියුණු වෙලා යනවා. ඒ උදෙසා මං වැඩ කරන්න ඕනේ. මං හොඳට වැඩ කරොත් මිනිස්සුන්ට හොඳ සේවාවක් ලැබෙනවා. ඒ සේවාව උදෙසා මං වැඩ කරන්න ඕනේ. තමන්ට ලැබෙන පඩිය සම්බන්ධයෙන් ආඩම්බරයක් උපදිනවා පින්වතුනි එහෙම වැඩ කළොත්. ඒ නිසා ආත්මලාභයේ මුල් කරගෙන කටයුතු කරන්න එපා. ආත්මාර්ථකාමී වෙලා කටයුතු කරන්න එපා. ආයතනට වේවා පාරිභෝගිකයන්ට වේවා අනිත් මිනිසුන්ට වේවා වංචා කරලා දියුණු වෙන්න හිතන්න එපා. තමන් හිතට එකඟව වැඩ කරන්න. තමන් කරන දෙයින් තමන් ආත්ම තෘප්තියක් ලබන්න. ඒක තමයි ජීවිතයේ සුන්දර දේ. අපි පුංචි කාලයක් ජීවත් වෙලා මැරිලා යන මිනිස්සු. ඒ ජීවිත කාලේ අපි ජීවත් වීම පිණිස ධනය උපයන්න කරන රස්සාව හිතට එකඟව කරන්න පුළුවන් නම් ඒකත් පින්වතුනේ ජීවිතේට මහා සැපයක්. මට මතකයි එක අවස්ථාවක අපිට හම්බ වුණා අවුරුදු 90 ගාණක් වයස නර්ස් කෙනෙක්. ඒ නර්ස් ඒ වෙනකොට බොහොම මරණාසන්න වෙලා ඇය
රෝගාතුර වෙලා රෝහලේ ඉන්නකොට අපි සෙත් පිරිත් ටිකක් සජ්ජායනා කරන්න ගියේ. ඒ වෙනකොට ඇඳෙන් නැගිටින්න බෑ. හැබැයි එනේස්ගේ තිබ්බා විශේෂත්වයක්. S2 පිඟුතුනේ බැබලෙනවා. හරි ප්‍රියමනාපයි. අපි ගිහින් කතා කළා මේ නේස් අපිත් එක්ක කිව්වා ස්වාමින්වහන්සේ මට යලි යලිත් සිහි වෙන එකම එකක් තියෙනවා. ඒ තමයි හෙදියක් විදිහට මං ගත කරපු ජීවිතේ. මං කවදාවත් හෙදියක් විදිහට ඒ ගත කරපු ජීවිතේ කවදාවත් එකම දවසකවත් බොරු වෙලාවල් දාලා පොතේ අස්සම් කරලා නැහැ. මට පැවරෙන වැඩ රාජකාරිය වැඩිපුරත් කළා මිසක් අඩුවෙන් කරලා නැහැ. හොරට පොත්ත අස්සම් කරලා කලින් ගිහිල්ලා නැහැ. මං ගොඩාක් පාලනය කරගන්න අමාරු ලෙඩෙකුට ඇරෙන්න ලෙඩෙකුට සැරවැර වෙලා නැහැ. මං ගොඩාක් වෙලාවට ලෙඩුන්ට උපස්ථාන කළේ ලෙඩුන්ට උදව් කළේ මගේ අම්මා වගේ කෙනෙක් නම් මේ මගේ අම්මා කියලා හිතාගෙන. මගේ තාත්තා වගේ කෙනෙක් නම් මේ මගේ තාත්තා කියලා හිතාගෙන. මගේ සහෝදරයා වගේ කෙනෙක් නම් මේ මගේ සහෝදරයා කියලා හිතාගෙන. මගේ සහෝදරී වගේ කෙනෙක් නම් මේ මගේ සහෝදරී කියලා හිතාගෙන. මගේ දරුවෝ වගේ අය නම් මේ මගේම දරුවෝනේ කියලා හිතාගෙන ස්වාමින්වහන්සේ මං මේ කටයුතු සිද්ධ කළේ. ස්වාමින්වහන්සේ මං රස්සාව කරපු විදිහ සිහි වෙනකොට මට අප්‍රමාණ සතුටක් උපදිනවා. ඒක තමයි මට සැප උපදින ධර්මය කිව්වා. ඒ හින්දා පින්වතුනි තමන්ට හරි විදිහට කල්පනා කරලා නුවණින් සලකලා වැඩ කරනවා නම් තමන් කරන රස්සාවත් ඇති ජීවිතයට සැප උපද්ද ගන්න. කවදාවත් ජීවත් වෙන්න එපා ගුණධර්ම රහිතව. ගුණධර්ම රහිත ජීවිතයට පිළිකුල් කරන්න. ගුණධර්මයක් රහිතව ජීවිතේ දියුණුවක් කරා යන්න ඕන කියලා හිතුවිලි එන්න පුළුවන් හිතට පිළිකුල් කරන්න. චිකේ උඹ ඔහොම හිතනවාද කියලා. කවදාවත් ආත්මාර්ථකාමී වෙලා තීරණ ගන්න එපා. ආත්මාර්ථකාමී තීරණේ තමන්ට විනාශයත් පසුතැවීමත් ගේනවා. ඒක හොඳට තේරෙනවා මේකෙන්. අර අම්ම කියනවා පුතේ ඔය තැටිය රන් තැටියක් උනේ උඹේ පිනට. ඒ නිසා රන් තැටිය උඹ ගනි. ඔය තියෙන වටිනා පහේ දෙයක් අපි දෙන්නාට දීලා ඵලයක්. එතකොට මේ වෙලෙන්දා අර කදාවල ටික ඔක්කොම දුන්නා. හම්බෙච්චි සල්ලි තිබුණා සල්ලි ටික ඔක්කොම දුන්නා. දීලා අම්මට කියනවා අම්මේ මට මේ නීලවාහිනී කියන නදියෙන් එතර වෙලා මගේ සේරිව කියන මගේ නගරයට යාගන්ට මට කහවණු පොඩි මුදලක් වියදම් වෙනවා. මට ඔය සල්ලි වලින් කහවණු ටිකක් දෙන්න බැරිද කියලා. බලන්න මේ මිනිස්සයාගේ තිබ්බ වටිනාකම. තමන් සතු සියලු මුදල් ටික එතෙන්ට දීලා ඒ අම්මගෙන් ඒ ටිකත් ඉල්ලගත්තා. එතකොට ඒ අම්මා මේ කච්චපුට කියන බෝධිසත්ව වෙලෙන්දාට අතට සල්ලිත් දීලා අම්මගේ ආශිර්වාදෙත් දීලා පිටත් කළා. කච්චපුට වෙලෙන්දා නීලවාහිනී නදී තීරයට යනකොට තොටියා බලාගෙන ඉන්නවා. තොටියාගේ අතට කහවණු ටික දීලා රන් තැටියත් අරගෙන පිටත් වුණා. දැන් ගඟ මැද්දට යනවා. නීලවාහිනී කියලා කියන්නේ පිංගුතුනි ඉන්දියාවේ නදියක්. ඉතින් ඒ නදී මේ ලංකාවේ දකින්න ලැබෙන ගංගා වගේ නෙමෙයිනේ. ගොඩාක් පළලයි. කිලෝමීටර් ගණන් පළල. දැන් මේ බෝධිසත්ව වෙලෙන්දා තොටියාත් එක්ක ගඟ මැද්දට යන වෙලාවේ අර කූට වෙලෙන්දා සේරී කියන වෙලෙන්දා අමුතු පැලෑනක් ගහගෙන හිටියේ රන් තැටිය හොරකම් කරන්න. පුද්ගලයා ආයේ හැරිලා එනවා. ඒ එන ගමන් අර මිත්තණීගේ නිවසට ගියා. ගිහිල්ලා මේ ඉනට අත් දෙකක් තියාගෙන ආඩම්බරෙන් කියනවා කෝ ගනිල්ලා අර කබල් තැටිය මේ පොඩි එකීට වලල්ලක් දෙකක්වත් දීලා මං යන්නම්. පවුනේ මේ පොඩි එකී කිව්වා.
අර ආච්චි අම්මා ඉතින් ඉස්සරහට ඇවිල්ලා හොඳ වචන වලින් කියලා දුන්නා. කබල් තැටියේ ස්වභාවය. අනේ උඹේ කබල් තැටිය කියලා. උඹ කබල් තැටිය කියලා වීසි කරපු ඒ රන් තැටිය ඊළඟට ආපු යහපත් වෙලෙන්දා අරගෙන ගියා. දැන් උප අඬ ඉඳපන් කිව්වා. එතකොට මේ සේරී කියන වෙලෙන්දාට මහා ලාභයක් මට අහිමි වුණා කියන වේදනාව හිතට ආවා. ඇයි වංචාවෙන් මේක ගන්න ලැහැත්ති උනේ? තමන්ගේ වංචාව තමන්ගේ ප්‍රයෝගයේ වැරදුනා කියලා දැනගත්ත විතරයි. උහුල ගන්න බැරි වේදනාවක්. තමන්ගේ අත්තටම අහුවෙලා තමන් අතින් ස්පර්ශ කරලා තමන්ම හූරලා බලපු කහවණු ලක්ෂය නැතුව ගියා. උහුල ගන්න බැරුව ගියා. එහෙම්ම දුවගෙන ගියා අර මේ තමන්ගේ සමීපයේ තිබුණ තරාදියක්. මේ බඩු වෙනදාම් කරනකොට වමනා කරන තරාදියක්. ඒ තරාදියේ අර උඩ තියෙන්නේ තරාදි කොක්ක. තරාදි කොක්ක ඇදලා ගත්තා. ඒක ඇදලා අරගෙන දුවගෙන ගියා. මේ දුවගෙන ගියේ මේ තරාදි කොක්කේ උල් කෑල්ලෙන් අනින්න. කච්ච පුටේ කියන වෙලෙන්දට ඇනලා මරලා අර තැටිය ගන්න තමයි ගියේ. පවිතු අදහසකින් බලන්න පිංගුතුනේ ආත්මලාභයේ මුල් කරගෙන කටයුතු කරන්න ගියාම හිතක් කොච්චර කෙලෙසෙනවද? දැන් මේ අනවශ්‍ය එකක පටලැවෙන්න සිද්ධ වුණේ ඇයි? වංචාවෙන් ජීවත් වෙන්න ලැහැත් වෙච්ච නිසා, කපටිකමින් ජීවත් වෙන්න ලැහැත් වෙච්ච නිසා, ගුණධර්මය කියන එක පැත්තකින් තියලා ඒවා පාගගෙන දියුණු වෙන්න හිතපු නිසා අද සමාජයෙන් අපි සමහර ලාවට දකිනවා මේ සමාජ මාධ්‍ය ආදීන් ඇතැම් වූ ආදර්ශ විදිහට දෙන්නේ ওই වගේ ලාමක ඒවා. මේ කාලේ අවංකව හිටියොත් එහෙම දියුණු වෙන්න බෑ. මේ කාලේ මිනිස්සුත් එක්ක අවංකකමින් දියුණු වෙන්න බෑ. ඒ වගේ අදහස් දාන ඔළුව වලට. ඒ වගේ අදහසක් දාපුවම මේ සමාජ ක්‍රමයේ තුල සමහර ලාවට පීඩාවටපත් වෙලා මිරිකිලා ඉන්න මිනිස්සෙක් ඒක හිතට අරගන්නවා. කවදාවත් ඒ නරක වැඩේ කරන්න එපා. මිනිසෙකුගේ ජීවිතය අයහපත පිණිස පවතින අදහසක් මේ ලෝකයට දෙනවා කියලා කියන්නේ පිංගුතුනේ ඒ අයහපතේ මිනිස්සෙක් සමාදන් වුණොත් ඒ මිනිස්සයා අයහපතේ යෙදෙනකොට ඒකට වග කියන්න ඕනේ කවුද? ඒ අයහපත සමාජගත කරපු කෙනා වග කියන්න ඕන. ඒ නිසා මේ ලෝකයට අපි යම් වචනයක් පිට කරනකොට අපි මේ වචනේ සම්බන්ධයෙන් ගොඩාක් හිතන්න ඕන. අද අපි මේ කියලා දෙන බණපදින් යම් මිනිස්සෙකුට පුළුවන් ජීවිතේ ලස්සනට හදාගන්න. ඒ නිසා මේ වචනේ කටින් පිට වුණාට කමක් නැහැ. නමුත් අර වගේ ලාමක වචනයක් මේ සමාජයට පිට වෙනකොට ඒකෙන් සුළු හරි ආදර්ශයක් අරගත්තොත් මිනිස්සෙක් ඒකට නව කටයුතු කරන්න උත්සාහවත් වුණොත් ඒ මිනිස්යාගේ ජීවිතේ විපතේ වැටෙනවා. ඒ වගේමයි ඒ ආදර්ශය දීපු පුද්ගලයාට සංසාරයට බරපතල පාප කර්මයක්. එනිසා කවදාවත් හුරු වෙන්න එපා ආත්මාර්ථකාමියෙක් බවට පත් වෙන්න. ආත්මලාභයේ මුල් කරගෙන වැඩ කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න හුරු වෙන්න එපා. සේරි වෙලෙන්දාට වැඩේ වැරදුනා. දුවගෙන නීල වාහිනී නදී තීරයට යනකොට තොටියාත් එක්ක මහා බෝධිසත්වයෝ ගංගාව මැද කෑ ගහලා කතා කළා මෙහෙට වරෙන් කියලා. බෝධිසත්වයන්ට සේරි වෙලෙන්දා දිහා බලනකොට තේරුණා බොහොම බරපතල කේන්තියකින් ඉන්නේ. දැන් එතෙන්ට ගියොත් එහෙම මෙතන ලොකු අර්බුදයක් වෙනවා. ඒ නිසා බෝධිසත්වයෝ කිව්වා තොටියෝ අපි එකටම යමු. සේරි වෙලෙන්දා බලාගෙන ඉද්දී තමන් ලද අවස්ථාව තමන්ට ලැබිච්ච රන් තැටිය අහිමි වේගෙන ගියා. ඔරුව ඈතට ඇදුනා. වාව ගන්න බැරුව ගියා. නහයෙන් කටින් උණුලේ ආවා. එතනම පපුව පැලිලා මරණයටපත් වුණා. මැරෙන්න කලින් මේ සේරි වෙලෙන්දා අර නීලවාහිනී ගංගාවේ ඒ නදී තීරයේ තිබුණු වැලි අතට අරගෙන වැලි මිරිකලා සපත කළා මං ಜಾතිත් එනවා පරිගන්න කියලා. අසත්පුරුෂයාගේ ආශ්‍රේ භයානකකම
මොහොතකට අසත්පුරුෂයෙක් ඇසුරු කරන්නට සිදුවීමේ භයානකකම සංසාර ගමනේ පෙරුම් පුරාගෙන ආපු මහා බෝධිසත්වයන්ට මීට කල්ප 5කට පෙර අසත්පුරුෂයෙක් ඇසුරු කරන්නට සිද්ධ වුණා වෙළඳාම නිසා. ලාමක පුද්ගලයෙක් ඇසුරු කරන එක හරි භයානකයි. මොකද මේ ලාමක පුද්ගලයා අතහරින්නේ නෑනේ. බෝධිසත්වයෝ ඒ වෙලේම අතහැරියා. හැබැයි අසත්පුරුෂයා අතහැරියේ නෑ. ඒ නිසා පින්වතුනේ යමෙක් අසත්පුරුසයි කියලා දැනගත්තොත් ඒ අසත්පුරුෂයාව දුරු කරන්න, ඈතට කරන්න, ලං කරගන්න එපා. අසත්පුරුෂයාගේ ආශ්‍රය කියලා කියන්නේ හරි භයානකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක අවස්ථාවක අසත්පුරුෂයාගේ ඇසුර හරියට මේ වගේ. මේ කුණු මස් කෑල්ලක් පිරිසිදු තන නිල්ලකට දැම්මොත්, හොඳ ලස්සන තන නිල්ලකට දානවා කුණු මස් කෑල්ලක්. තන නිල්ල කුණු වෙන්නේ නැහැ කියනවා. හැබැයි තන නිල්ලෙමුත් කුණු මස් ගඳ ගහන්න පටන් ගන්නවා. අපි හිතමු යම් කිසි රෙදි කෑල්ලකින් කරෝල ඔතනවා. පිරිසිදු රෙද්දකින් කරෝල කෑල්ලක් එතුවොත් රෙද්දෙන් කරෝල ගඳ ගහන්න පටන් ගන්න නේද? කරෝල ගඳ ගහනවා. ওই වගේ තමයි ලාමක කෙනෙක් ඇසුරු කළොත්. අපි හිතමු හොඳ සුවඳ සුදු හඳුන් කෑල්ලක් සුවඳ නැති රෙද්දකින් ඔතනවා. ටික දවසකට පස්සේ අර රෙදි කෑල්ලෙමුත් හඳුන් සුවඳ හමන්නේ නැද්ද? ආන් ඒ වගේ තමයි ගුණවත් කෙනෙක් ඇසුරු කළොත්. හොඳට තේරුම් ගන්න ජීවිතේ ආශ්‍රය කරද්දී අපි කොයි වගේ අයද තොර බේර ගන්න ඕනේ කියලා. ඉතින් ඔහොම තමයි ඔය සේරි වාණිජ්‍ය සිද්ධිය සිද්ධ වුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා ඒ යහපත් වෙලෙන්දා වෙලා හිටියේ බෝධිසත්වයෝ. බෝධිසත්වයන් පස්සෙන් ಜಾති ಜಾතිත් ඇවිල්ලා පරිගන්නවා කියලා සපත කරපු වෙලෙන්දා. සේරි කියන වෙලෙන්දා තමයි දේවදත්තයා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කළේ. මේ ජාතක කතාව අවසන් වෙනකොට අර ප්‍රමාද වෙලා හිටපු භික්ෂුවට ෂණ සම්පත්තියේ වටිනාකම තේරුණා. බුද්ධ ශාසනයක් මුණ ගැහිලා බණ දහම් අහන්ට ලැබිලා සත්පුරුෂය ඇසුරු කරන්නට ලැබිලා ධර්මයේ හැසිරෙන්න ලැබිච්ච අවස්ථාවේ වටිනාකම තේරුණා. මේ ලැබිච්ච මොහොතේ ප්‍රමාද වෙන්නේ නැතුව ගුණධර්ම දියුණු කරගන්න ඕන. නැත්තම් මේක අහිමි වෙනවා කියන එක තේරුණා. ඉක්මන් වුණා. නොපමාව ධර්මයේ හැසිරিলা ඒ භික්ෂුව රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා මේ දේශනාව බොහෝ ඵල සහිතයි. ඒ කාලේම අරහත් උත්තමයෙක් බිහි වුණා කියලා මේ ජාතක අටුවාවේ සඳහන් වෙනවා. ඉතින් බින්දුනේ මේක පහුකාලීනව මේ ජාතක කතාව ශ්‍රවණය කරනකොට තව කොයිතරම්නම් මාර්ගඵලලාභීන් රහතුන් ඊළඟට මේ ලද අවස්ථාවේ වටිනාකම තේරුම් අරගෙන ජීවිතේ ජයගත්ත නුවණැති උත්තමියෝ බිහි වෙන්න ඇතිද? එනිසා මේ ජාතක ප්‍රවෘත්තිය හොඳට මතක තියාගන්න. මතක තියාගෙන ජාතක කතාවේ ආදර්ශ සියල්ලම තමන්ගේ ජීවිතයට අරගන්න. මොනවද ආදර්ශ? අසත්පුරුෂයාගේ ඇසුර භයානකයි. ඒ නිසා ලාමක අසත්පුරුෂයන් ජීවිතයට ලං කරගන්නේ නැහැ කියන ආදර්ශය අරගන්න. ආත්මාර්ථකාමී බව භයානකයි. මම නම් කවදාවත් ආත්මාර්ථකාමියෙක් වෙන්නේ නැහැ. ආත්මලාභයේ විතරක් මුල් කරගෙන වැඩ කරන්නේ නැහැ කියන ආදර්ශය හොඳට හිතට අරගන්න. ලැබිච්ච අවස්ථාව ඊටාම වටින අවස්ථාවක්. මේ වටින අවස්ථාව අහිමි වුණොත් ශෝක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව ෂණ සම්පත්තිය බුදුරජාන් වහන්සේ සරණ යන්න ලැබුණු අවස්ථාව, ධර්මයේ සරණ යන්න ලැබිච්ච අවස්ථාව, සංගරුවන සරණ යන්න ලැබිච්ච අවස්ථාව, බණ අහන්න ලැබිච්ච අවස්ථාව මේක අහිමි වෙන්න දෙන්නේ නැහැ. මේ අවස්ථාවේ මම ඵල ප්‍රයෝජනෙ හොඳට අරගන්නවා කියන අදහස හිතට ගන්න. කොහොමද පින්වතුනි මේ අවස්ථාවෙන් ඵල ප්‍රයෝජනෙ අරගන්නේ? ලැබුණු වෙලාවේ හොඳට පින් කරගන්න. ලැබුණු වෙලාවේ හොඳට සරණ රැකගන්න. ලැබිච්ච වෙලාවේ Tamanට පුළුවන් උපරිමයෙන් ධර්මයේ හැසිරෙන්න මහන්සි වෙන්න. එතකොට මේ ජීවිතේ අහිමි වෙද්දි
යලි ධර්මයේ හැසිරෙන්න පුළුවන් ලෝකයකට අපිට යා ගන්න පුළුවන් වෙයි. තේරුණාද කියපු කාරණේ? මේ ජීවිතේ මේ පණකින් අහිමි වෙනකොට අපි ගිහින් උපදින්නේ නිරේ නම් අපිට අවස්ථාව අහිමි. මේ ජීවිතේ අහිමි වෙනකොට අපි යන්නේ තිරිසන් ලෝකෙට නම් අපිට අවස්ථාව අහිමි. මේ ජීවිතේ අවසන් වෙනකොට අපි යන්නේ පෙරේතයෝ අස්සට නම් අවස්ථාව අහිමි. මේ ජීවිතේ අවසන් වෙනකොට අපි යන්නේ අසුර ලෝකෙට නම් අවස්ථාව අහිමි. කොටින්ම මේ ජීවිතේ අවසන් වෙලා අපි ආයේ කැරකිලා ඉන්නේ මනුස්ස ලෝකෙට නම් ඒත් අවස්ථාව බොහෝ දුරට අහිමි. මොකද දැන් තේරෙනවා මේ කාලේ වෙනකොට මේ මනුස්ස ලෝකේ ධර්මයේ හැසිරෙන්න තියෙන පසුබිම බොහෝ සෙයින් අඩු වීගෙන යනවා. බොහෝ සෙයින් අඩු වීගෙන යනවා. මේකේ ඉන්න අසත්පුරුෂයෝ ධර්මයේ මුවාවෙන් එක ඒවා ගොතනවා. ආත්මලාභයේ මුල් කරගෙන බණ කියන අය වැඩි අද. තමන්ට පිරිසක් විතරයි ඕන්නේ. තමන්ගේ ලාභය විතරයි බලන්නේ. තමන්ගේ මඩිය තර වෙනවා නම් ඕන බොරුවක් කියනවා. ධර්මාසනේ වාඩි වෙලා ධර්මාසනේ ඉඳගෙන බොරු කියනවා. ඒ හින්දා පින්වතුනි මේ ජීවිතය ඇතුලේ මේ අවස්ථාව අහිමියෙන්ද දුන්නේ නැහැ කියලා කියන්නේ සුගතියකට පැන ගැනීමමයි. වීරියෙන් ධර්මයේ හැසිරුණොත්, මහන්සි වෙලා ධර්මයේ හැසිරුණොත්, ධර්මයේ හැසිරෙන්න කැප වුණොත්, හොඳට පින් කරගත්තොත් සුගතිය අහිමි නොවේවි. ඒ නිසා හොඳට ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ හැසිරීම උදෙසා කැප වෙන්න, ලැබිච්ච අවස්ථාවේ වටිනාකම තේරුම් ගන්න, ගුණධර්ම දියුණු කරගන්න මහන්සි වෙන්න හැම දිනාට අපි සෑම සියලු දිනාට මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතයේ ගෞතම සාසනය මුණ ගැහිච්ච මොහොතේ අපේ ජීවිතයට පිහිට පිලිසරණ රැකවරණය හදාගන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පින් අපි අනුමෝදන් කරමු. පළමුවෙන්ම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිත් උපදවාගෙන පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන ලංකා භූමිය සුරකින්න සියලු දෙවිවරුත් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් පින් අනුමෝදන් වේ. දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරමින් ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වත් ශ්‍රියානී විජිතාංගනී මහත්මියගේ නමින් මීට වසර 34කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් කේ.ඒ. ගුණසේකර පියාණන්ටත් මාස 8කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පී.ඒ. වෙලෝනෝනා මෑණියන්ටත් වසර 7කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු එම්. චාලිස් කන්දේවත්ත මාමාටත් මාස 4කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු එම්.ජී. අබේසේකර යන ඒ පින්වත් හැම දිනාට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා තමන්ගේ නමින් මියගිය සියලු ඥාතින්ගේ පරලෝක ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඊතා ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. වයස අවුරුදු 5ක් වූ පින්වත් කවීසා සෙව්වන්දී දුවට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ දුවට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනය පිළිසන්න ලබා ගන්නට ඒ දියණියට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම
NR අසංක සෙනවිරත්න පුතුණුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා. ධර්ම දානයේ සිදු කරන නම්බර 411 පින්පාර යටියල්පතාන දකුණ හිඟුරක් ගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් KA ශ්‍රියානී විජිතාංගනී මහත්මියටත් පවුලේ සෑම සියලු දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයන් එකලෙස අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා කිසියම් කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතේ රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සුවසේ සාර්ථකව සිදු කර ගන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ හැම දිනාටත් කල්යාණ මිත්‍ර ඇසුරේ ගුණධර්ම සුවසේම දියුණු කරගෙන සුවසේම ජීවිතයට පින්දහම් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.